මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි. ජාතියේ සංවේදකයා විශ්වාසය සමග පෙරට. උදෑසන 6යි. මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි. මෙන්න ප්‍රවෘත්ති. සංස්කරණය එදිරිවීර ගුණසේකර, ප්‍රකාශය සේනක උබේසිංහ. උදයගම්මන්පිල අමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංගයේ ඡන්ද විමසීම අද. විපක්ෂයට අවශ්‍ය පරිදි ගම්මන්පිල මහතා ධූරයෙන් ඉවත් කිරීමට සහාය නොදෙන බවට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ තහවුරු කරයි. කොළඹ දිස්ත්‍රික්කය තුළ ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය ව්‍යාප්ත වීමේ දැඩි අවධානමක්. 55,78,000කට ප්‍රතිශක්තිකරණ එන්නතේ පළමු මාත්‍රාව. සාමාන්‍ය පෙළ විභාගයේ සෞන්දර්ය විෂයට අදාළ ප්‍රායෝගික පරීක්ෂණ ලබන 28 වෙනිදා සිට. චිත්‍රපට බෙදා හැරීම රජයට පවරා ගැනීමට ගැසට් පත්‍රයක්. ගත වූ පැය 24 තුළ ලෝපුරා කොවිඩ් ආසාදිතයින් ලක්ෂ 4ක්. ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සහභාගී වීමට ශ්‍රී ලාංකික ක්‍රීඩක ක්‍රීඩිකාවන් 6 දෙනෙකු ටෝකියෝ නුවරට. අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව දෙවන දිනටත් පාර්ලිමේන්තුවේදී අද විවාදයට ගැනේ. පස්වරුවේ ඡන්ද විමසීම පැවැත්වේ. අමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා පාර්ලිමේන්තුවට ඊයේ ඉදිරිපත් කළේය. රටේ පවතින තත්ත්වය හමුවේ ඉන්ධන මිල ඉහළ දැමීම මෙම අවස්ථාවේ සිදු නොකළ යුතු බවට කළ ප්‍රකාශය සම්බන්ධයෙන් තවදුරටත් පෙනී සිටින බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී ස්වාගර කාර්යවසම් මහතා පවසයි. එහෙත් විපක්ෂයට අවශ්‍ය පරිදි උදය ගම්මන්පිල මහතා අමාත්‍ය ධූරයෙන් ඉවත් කිරීමට තම පක්ෂය කිසිවිටකත් සහයෝගය නොදෙන බව හෙතෙම අවධාරණය කරයි. ඉන්ධන මිල අඩු කිරීමට හැකි පළමු අවස්ථාවේදීම එය සිදු කිරීම සඳහා මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සූදානම් බවද ඔහු පෙන්වා දෙයි. කොළඹ දිස්ත්‍රික්කය තුළ ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය ව්‍යාප්ත වීමේ වැඩි අවධානමක් මතුව තිබේ. එම දිස්ත්‍රික්කයෙන් වාර්තා වන ආසාදිතයින්ගෙන් 20% අතර ප්‍රතිශතයක් ඩෙල්ටා ප්‍රභේදයේ ආසාදිතයින් විය හැකි බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. උතුරු පළාතෙන්ද ඩෙල්ටා ප්‍රභේදය ආසාදනය වූවන් හමු වී තිබේ. ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලින්ද එම ප්‍රභේදය ආසාදනය වූවන් හඳුනාගෙන ඇත. නිසි සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය නොකළහොත් ඩෙල්ටා ප්‍රභේදයේ ව්‍යාප්තිය ශීඝ්‍රයෙන් සිදුවිය හැකි බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසයි. තවත් කොරෝනා රෝගීහු 1464 දෙනෙක් ඊයේ හඳුනා ගැනීමයි. ඒ අනුව දිවුලපිටිය පෑලියගොඩ බන්ධනාගාර සහ අලුත් අවුරුදු කොවිඩ් පොකුරු වලින් වාර්තා වී ඇති ආසාදිතයින් සංඛ්‍යාව 2,78,194ක් දක්වා ඉහළ ගොස් තිබේ. සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා තවත් කොවිඩ් මරණ 48ක් ඊයේ තහවුරු කළේය. ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 3,827කි. මේ අතර මෙරට සමස්ත කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව 2,86,396ක් දක්වා ඉහළ ගොස් ඇත. ඉන් 2,61,800කට වැඩි පිරිසක් සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් තිබේ. 19,305 දෙනෙක් තවදුරටත් රෝහල් වල ප්‍රතිකාර ලබති. කිසියම් හෝ කොවිඩ් ප්‍රතිශක්තිකරණ එන්නතක පළමු මාත්‍රාව ලබාගත් සංඛ්‍යාව 55,78,909ක් බව රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පවසන්නීය. දෙවන එන්නත් මාත්‍රාව ලබාගෙන ඇති සංඛ්‍යාව 16,68,074කි.
එන්නත් කරන වැඩපිළිවෙල ඉතා සාර්ථකව සිදුවේ. ආසාදිතයින්ගේ සංඛ්‍යාව ක්‍රමයෙන් අඩුවන බවක් දක්නට ලැබේ. එහෙත් වෛරසය ව්‍යාප්ත වීමේ අවදානම පහව ගොස් නැති බවද ඇය පෙන්වා දුන්නාය. දැන් මේ සතිය අන්තය වෙනකොට ඇස්ට්‍රාසෙනිකා තව ලැබෙන්න නියමිතයි. එතකොට පළවෙනි මාත්‍රාව ලැබිච්ච අයට දෙවෙනි මාත්‍රාව ලබා දෙන්න පුළුවන්. ඒ නිසා එන්නත් කරන්නේ සිදු වෙනවා. රෝගීන්ගේ සංඛ්‍යාව හිමින් අඩු වෙනවා. හැබැයි අවදානම පහු වෙලා නැහැ. කොරෝනා එන ප්‍රභේදات එක්ක රට හැමදාම වහගෙන ඉන්නවා. විශේෂයෙන් අපේ වගේ රටක ආර්ථිකය දුවවන්න ඕනේ. රට හිමින් ක්‍රමානුකූලව අරින්න ඕන. හැබැයි රටේ ජනතාව බොහොම අවබෝධයෙන් තම ආරක්ෂා වෙනවා නම් මේ පැතිරීම අපිට පාලනය කරගන්න පුළුවන්. මේ ප්‍රවෘත්ති ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවෙන්. දැන් ඔබේ ස්ථාවර තැන්පතුව සඳහා ඉහළම පොලිය HDFC බැංකුවෙන්. අමතන්න 0718 රට විවෘත කර සියලු ක්‍රියාකාරකම් ක්‍රියාත්මක වන්නේ එන්නත් කරන වැඩපිළිවෙලේ ඇති විධිමත් භාවයේ හේතුවෙන් බව රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා පවසයි. ඇතැම්හු අසත්‍ය ප්‍රචාර සමාජගත කරති. එමගින් පෙනී යන්නේ ඔවුන්ගේ අසමත් භාවය බව රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙයි. පැහැදිලිවම ඉතාමත්ම හොඳ වැඩපිළිවෙලක් අතිගරු ජනාධිපතිතුමා ක්‍රියාත්මක කරගෙන යනවා. අපි හිතාගෙන හිටපු කාල සීමාවටත් වඩා මෙහාට මේ රට විවෘත කරලා මේ රටේ සියලු ක්‍රියාකාරකම් නැවත ආරම්භ කරන්න පුළුවන් මට්ටමකට අතිගරු ජනාධිපතිතුමා සහ අපේ රජය මේ වනට එන්නත් කරන්නේ වේගවත් කරලා තිනවා. අද වෙනකොට සියලුම එන්නත් ටික ලංකාවේ සෑම අවස්ථාවකදීම ක්‍රියාත්මක වෙනවා. විශාල සංඛ්‍යාවකට එක් දිනකදී එන්නත් කරන්නේ සිදු වෙනවා. ඒ සිදුවීමත් එක්ක දින කිහිපයක් ඇතුළත මේ රටේ සැලකිය යුතු වැඩිම බහුතරයකට අවශ්‍යම එන්නත් කරන්නේ ලබා දී යුතු සියලු දෙනාටම එන්නත් කරන්නේ ලබා දෙන්නට අපේ ආණ්ඩුවට හැකියාව ලැබිලා තියෙනවා. ඒක නිසා සාර්ථක වැඩපිළිවෙලක් අසාර්ථක උදවිය යම් ප්‍රකාශ නිකුත් කරාට ඒ අයගේ අසාර්ථකභාවය වහගන්න වැඩ කටයුතු කරාට මේ රටේ ජනතාව ඉතාමත්ම උගත් බුද්ධිමත් සහ විශේෂයෙන්ම මේ මාතෘභූමියේ පය ගහලා ජීවත් වෙන පුජ්‍යලයේ හැටියට ඒ අය එවැනි ප්‍රකාශ ප්‍රතික්ෂේප කරනවා. අධ්‍යාපනයට සම්බන්ධ ඇතැම් පාර්ශව අවස්ථාවාදීව කටයුතු කිරීම ගැටලුවක් බව ශ්‍රී ලංකා පොදුජන අධ්‍යාපන සේවා සංගමය පෙන්වා දෙයි. පටු අරමුණු වෙනුවෙන් නිසි ක්‍රමවේදයන්ගෙන් බැහැරව ඔවුන් කටයුතු කරන බව එම සංගමේ සභාපති වසන්තා හඳපාන්ගොඩ මහත්මිය ජාතික ගුවන්විදුලියට පැවසුවාය. සමාජිකයෝ 20-30 ඉන්න සංඝන් ඇහිලා දැන් මේ අර බොරදියේ මාළු බානවා වගේ Taman තමයි ජගත Taman තමයි කෙරුමා කියලා ඉදිරිපත් වෙනවා. ඒගොල්ලෝ එක්ක අපි ගැටෙන්න යන්නේ නැහැ. නමුත් ඒගොල්ලෝ ඉල්ලන්නේ මොකද්ද? ඒ දේ තමයි අපිත් ඉල්ලන්නේ. ඒක දිනා ගැනීමේ ක්‍රමවේදයක් තියෙනවා. ගුරුවරුන්ට හෝ අධ්‍යාපනයට සම්බන්ධ වෙනත් පාර්ශවයන්ට උද්ඝෝෂණ පැවැත්වීමට මෙය අවස්ථාවක් නොවේ. ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට ඊයේ පැවති උද්ඝෝෂණ අතරතුර දැඩි උණුසුම්කාරී තත්ත්වයක්ද මතුවිය. සෞඛ්‍ය මාර්ගෝපදේශ කඩ කරමින් උද්ඝෝෂකයන් මෙලෙස හැසිරීම ගැටලුවකි. ගුරුවරුන්ට තිබෙන සියලුම ප්‍රශ්න සාකච්ඡා මාර්ගයෙන් නිරාකරණය කරගත යුතු බව අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා අවධාරණය කරයි. මම විශ්වාස කරනවා ගුරුවරුන්ට තිබෙන සියලුම ප්‍රශ්න අපි සාකච්ඡා මාර්ගයෙන් निराකරණය කළ යුතුයි කියලා. ගුරුවරුන්ගේ හා විදුහල්පතිවරුන්ගේ සියලුම සංවිධාන මම හමු වෙනවා. මම තරයේ විශ්වාස කරනවා කිසිම හේතුවක් නිසා අපේ දූ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු කඩාවැටීම තුළින් ඒ අහිංසක සිසු දරුවන් පීඩනයකට ලක් කිරීම සාධාරණ ලබන වසරේ පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කර ගැනීමේ අයදුම්පත් බහර ගැනීම ලබන මාස 7 වෙනිදා දක්වා දීර්ඝ කෙරේ. මේ අතර ආපොස්ස සාමාන්‍ය පෙළ විභාගයේ සෞන්දර්ය විෂයට අදාළ ප්‍රායෝගික පරීක්ෂණ ලබන මාස 28 වෙනිදා සිට සැප්තැම්බර් 8 වෙනිදා දක්වා පැවැත්වෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි. ඉන්පසු ආපොස්ස සාමාන්‍ය පෙළ ප්‍රතිඵල කඩිනමින් නිකුත් කිරීමටද සැලසුම් කර තිබේ. මේ අතර පාසල් කඩිනමින් ආරම්භ කිරීමටද අපේක්ෂිතයි. පූර්ණ සෞඛ්‍ය නිර්දේශවලට අනුකූලව ලබන 26 වෙනිදා සිට මාසයක කාලයක් සිසුන් පාසලට කැඳවීමට ක්‍රියා කෙරේ. දැනටමත් අදාළ විෂය භාර ආචාර්යවරුන්ට පුහුණුවීම් සඳහා අවශ්‍ය පියවරගෙන ඇත. ඊට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයාගේ ලිඛිත අනුමැතියද ලබාගෙන තිබේ. මේ අතර 5 වෙනි ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය නොවැම්බර් 14 වෙනි ඉරිදා පැවැත්වේ.
අපොස උසස් පෙළ විභාගය නොවැම්බර් 15 වෙනිදා සිට දෙසැම්බර් 10 වෙනිදා දක්වා පැවැත්වෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය වැඩිදුරටත් පවසයි. 2020 වසරේ දෙසැම්බර් 31 වෙනි දිනට ජාතික චිත්‍රපට සංස්ථාව හා අරමුදල විසින් ලබා දී තිබූ අයකර නොගත් චිත්‍රපට නිෂ්පාදන ණය ශේෂය රුපියල් ලක්ෂ 1400කට අධික බව ඊයේ පැවති කෝප් කාර්ක සභාවේදී අනාවරණ විය. 2019 වසර අවසන් වන විට සංස්ථාව බැංකු ගිණුම් 9ක් පවත්වාගෙන ගිය අතර සාමාන්‍ය මාසික ශේෂය රුපියල් මිලියන 29.2ක් ලෙස එය සටහන්ව තිබේ. මේ ප්‍රමාණවත් නොවන බව කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතා පෙන්වා දුන්නේය. සිනමාහල් ඩිජිටල් කරණය කිරීමේ වැඩපිළිවෙල ප්‍රමිතියෙන් තොරවීම හේතුවෙන් වර්තමානයේදී ගැටලු රැසක් නිර්මාණය වී තිබේ. සිනමාහල් ඩිජිටල් කරණය සම්බන්ධයෙන් ජාතික චිත්‍රපට සංස්ථාව පාර්ශවයෙන් නව කියවීමක් අවශ්‍යය. සිනමාහල් වලින් ප්‍රේක්ෂකයන්ට ලබා දෙන ටිකට්පත් ඉලෙක්ට්‍රොනික ක්‍රමයට ලබා දීමේ අවශ්‍යතාවද කෝප් කාර්ක සභාවේදී සාකච්ඡා විය. මේ වන විට චිත්‍රපට බෙදා හැරීම පෞද්ගලික අංශෙන් සිදුවන අතර එය රජයට පවරා ගැනීම සඳහා ඉදිරියේදී ගැසට් පත්‍රයක් නිකුත් කිරීමට සූදානම් බව මෙම කාර්ක සභාවට එක් වූ බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන මහතා කාර්ක සභාවට දැනුම් දුන්නේය. සිනමා ඉසිවර ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා නමින් ඉදිකිරීමට යෝජිත කෞතුකාගාරය හා සිනමා පාසල නිසි ක්‍රමවේදය අනුගමනය කරමින් කඩිනමින් සිදු කරන ලෙසද කාරක සභාවේ සභාපතිවරයා ජාතික චිත්‍රපට සංස්ථා සභාපති ආචාර්ය ජයන්ත ධර්මදාස මහතාට දැනුම් දුන්නේය. මැතිවරණ හා ඡන්ද නීති ප්‍රතිසංස්කරණයේදී කාන්තාවන්ට නිසි නියෝජනයක් ලැබෙන පරිදි එම ප්‍රතිසංස්කරණ සිදුවිය යුතු බව අමාත්‍ය පවිත්‍රා දේවී වන්නිආරච්චි මහත්මිය පවසන්නීය. මෙරට මහජන නියෝජිත ආයතන නියෝජනය කරන කාන්තාවන් සංඛ්‍යාව ප්‍රතිශතයක් ලෙස ඉතා පහළ අගයක පවතී. ආසියාවේ සෙසු රටවල් මෙම කාරණය අතින් ශ්‍රී ලංකාව අභිබවා තිබේ. වර්තමානයේදී පාර්ලිමේන්තුව නියෝජනය කරන්නේ කාන්තාවන් 12 දෙනෙකු පමණි. එය ප්‍රමාණවත් නොවන බව අමාත්‍යවරිය අවධාරණය කළාය. බෞද්ධ සාහිත්‍ය උත්සවය සඳහා ලබන සිකුරාදාට පෙර අදාළ කෘති බාර දෙන්නයි සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ දැනුම් දෙයි. අදාළ කෘති අංක 380 බෞද්ධාලෝක මාවත කොළඹ 7 ලිපිණයට ගෙනවිත් බාර දීමට හෝ තැපැල් මගින් එවීමට හැකියාව පවතී. වැඩි විස්තර 0112 691 695 හෝ 076 561 1374 ඇමතීමෙන් ලබාගත හැකිය. 15 වෙනි වරටත් සංවිධානය කරන බෞද්ධ සාහිත්‍ය උත්සවය සැප්තැම්බර් මාසයේදී පැවැත්වීමට නියමිතයි. රාජ්‍ය ලාංඡනයේ නිර්මාතෘ කලාපති කලාභූෂණ පුරාවිද්‍යා චක්‍රවර්ති එස්.එම්. සෙනවිරත්න මහතාගේ 100 වැනි ජන්මදිනය අදට යෙදී තිබේ. අවුරුදු 91ක් සුජීවත්ව සිටි ඔහු 2012 වසරේ ජුලි මාස 3 වැනි දින අභාව ප්‍රාප්ත විය. අසහාය නිර්මාණ රැසක් මෙරටට දායාද කළ කෘතහස්ත කලාකරුවෙකු එස්.එම්. සෙනවිරත්න මහතා කෑගල්ල ප්‍රදේශයේදී උපත ලැබීය. චිත්‍රකලා හැකියාවන් මැනවින් ප්‍රගුණ කළ හේතෙම රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතන 15ක පමණ නිල ලාංඡන නිර්මාණය කර තිබේ. ඒ අතර ජාතික කෞතුකාගාරයේ සහ කොළඹ විශ්වවිද්‍යාලයේ නිල ලාංඡනද වේ. ජාතික කොඩියේ බෝපත් 4 නිර්මාණය පසු කලෙක සිදු වූ අතර එහි සැලසුම සිදු වූයේද එස්.එම්. සෙනවිරත්න මහතා අතිනි. අනුරාධපුරයේ ජයශ්‍රී මහා බෝධීන් වහන්සේගේ පළමු රන්වැට නිර්මාණය සඳහාද ඔහු දායකත්වයේ සපයා ඇත. රටේ ගරු කටයුතු පුද්ගලයන්ගේ සිහිවටන සහ පිළිම නිර්මාණ සැලසුම් කිරීමද ඔහු අතින් සිදු වූ කාර්යයන් වේ. ඓතිහාසික රුහුණු කතරගම මහා දේවාලයේ වාර්ෂික ඇසළ මහ පෙරහැර මංගල්‍යයේ 11 වන පෙරහැර අද රාත්‍රියේ වීදි සංචාරය කෙරේ. සවස 6:30ට එය ආරම්භ වේ. ගිනිපෑගීමේ චාරිත්‍රයේද අද රාත්‍රියේ සිදුවේ. අවසන් රන්දෝලි මහ පෙරහැර අනිද්දා වීදි සංචාරය කිරීමට නියමිතයි. දැන් HDFC බැංකුවෙන් EPF ණය තොරතුරු හා සේවාවන්
SMS එකකින්. රාජ්‍ය හා පෞද්ගලිකංශයේ රැකියාවේ නියුතු ඔබ කොහේ සිටියත් EPF ණයතුරුතුරු හා සේවාවන් ලබා ගැනීම සඳහා කළ යුත්තේ EPF හිස්තැනක් නම හා ප්‍රදේශය සඳහන් කර 071 SMS එකක් එවීම පමණයි. HDFC බැංකුව ඔබ අප සුරකින්න බැංකුව. ප්‍රමුඛ පුවත් ඔබ වෙත ගෙනෙන්නේ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප. බත්තරමුල්ල ශ්‍රී ජයවර්ධනපුර ඉදිකළ ජාතික සඳුන් උයන අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පස්වරු 6ට ජනතා අයිතියට පැවරේ. සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයට අනුව රට හරිත කලාපයක් බවට පත්කිරීමේ වැඩපිළිවෙල යටතේ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය මේ ක්‍රියාවට නැංවිය. ඉකුත් වසරේ ජූලි මාස 20 වෙනිදා මෙම උයනෙහි ඉදිකිරීම ආරම්භ විය. අධීර දෙකක් යටතේ ක්‍රියාත්මක ජාතික සඳුන් උයන සඳහා රුපියල් මිලියන 294ක් වැය කර තිබේ. මෙරට දුර්ලභ වටිනා රත් හඳුන් ශාක 300කින් හා සුදු හඳුන් ශාක 900කින් මේ සමන්විතයි. සඳුන් උයනට පැමිණෙන්නන්ට අවශ්‍ය පහසුකම් සියල්ල මෙහි සපයා තිබේ. එකවර වාහන 60ක් එහි නැවැත්විය හැකිය. අවන්හල්ද ස්ථාපිත කර ඇත. ප්‍රමුඛ පුවත් ඔබ වෙත ගෙන ආවේ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප. ශක්ති හඬ අවධානය පිණිසයි. හඳුන්වා දී ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය නොකරන්නේ නම් කොවිඩ් ව්‍යාප්තියේ ඉහළ යාමක් පෙන්눔 කළ හැකි බව සෞඛ්‍ය අංශ අවධාරණය කරයි. පොදු ප්‍රවාහන සේවා තුළ සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරන බවක් දක්නට නොමැත. ආසන සංඛ්‍යාවට පමණක් මගින් ප්‍රවාහනය කළ යුතුවද වර්තමානයේදී එවන්නක් නිරීක්ෂණය නොවේ. මුව ආවරණ පැළඳීම, දෑත් සේදීම සහ සමාජ දුරස්ථ භාවය පවත්වා ගැනීම තුළින් කොවිඩ් ව්‍යාප්තිය පාලනය කළ හැකිය. ඒ වෙනුවෙන් සියලු පුරවැසියන් කැපවිය යුතු බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි. මේ සමස්ත රටවැසියන්ගේ විශේෂ අවධානයටයි. විදෙස් පුවත් ගත වූ පැය 24 තුළ ලෝපුරා කොවිඩ් වෛරසය ආසාදනය වූවන් 4,904ක් වාර්තා වී තිබේ. ඇමරිකාවෙන් ආසාදිතයින් 18,426ක්ද, ඉන්දියාවෙන් ආසාදිතයින් 29,360ක්ද, රුසියාවෙන් ආසාදිතයින් 24,633ක්ද වාර්තා වී ඇත. බ්‍රිතාන්‍යයෙන් වාර්තා වන ආසාදිතයින්ගේ සංඛ්‍යාව 39,950කි. ඉන්දුනීසියාවෙන් ආසාදිතයෝ 34,257ක් හඳුනාගත්හ. ගත වූ පැය 24 තුළ ලෝපුරා කොවිඩ් මරණ 6,321ක් වාර්තා වී තිබේ. රුසියාවෙන් මරණ 719ක්ද, බ්‍රසීලයෙන් මරණ 497ක්ද, ඉන්දියාවෙන් මරණ 370ක්ද වාර්තා වී ඇත. කොවිඩ් වෛරසය ආසාදනය වීමෙන් ගත වූ සති දෙකක කාලය තුළ ඉන්දුනීසියාවේ වෛද්‍යවරුන් 121 දෙනෙකු මිය ගොස් තිබේ. වෛරසය ආසාදනය වීමෙන් එරට මියගොස් ඇති සමස්ත වෛද්‍යවරුන් සංඛ්‍යාව 561කි. ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදයේ ව්‍යාප්තිය හේතුවෙන් මෙම තත්ත්වය මතුව ඇත. ඉල්ලුමට සරලන පරිදි බොරතෙල් නිෂ්පාදනය තවදුරටත් ඉහළ දැමීමට ඔපෙක් සංවිධානය එකඟ වේ. ඒ අනුව බැරල් ලක්ෂ 4කින් පමණ දෛනික බොරතෙල් නිෂ්පාදනය ඉහළ දැමේ. කොවිඩ් ව්‍යාප්තියත් සමග බොරතෙල් නිෂ්පාදනය පහත වැටිනි. එහෙත් වර්තමානයේදී ලෝපුරා කර්මාන්ත ශාලා යලි සක්‍රිය වීමත් සමග ඉන්ධන සඳහා වැඩි ඉල්ලුමක් මතුව තිබේ. පෙරසර සංවර්ධනයක පුවත් සම්පින්ඩනය සංවර්ධන පුවත් ඔබ වෙත ගෙනෙන්නේ නවීන තාක්ෂණයේ බලමහිමය මෙල්වා QST අපේ රටේ අපේම දෙයක්. දකුණු පළාතේ ක්‍රීඩාංගන 23ක් සංවර්ධනය කෙරේ. වැය කරන මුදල රුපියල් ලක්ෂ 300කි. ග්‍රාමීය ජනතාවගේ දරුවන්ට උසස් මට්ටමේ ක්‍රීඩා පුහුණුවක් ලබා දීම වැඩපිළිවෙලේ අරමුණයි. තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශය වැඩපිළිවෙල ක්‍රියාත්මක කරයි. පෙරසර සංවර්ධනයක පුවත් සම්පින්ඩනය
සංවර්ධන පුවත් ඔබ වෙත ගෙන ආවේ බාසුන්නේ අපේ රටේ ඉන්න පුතා කීරේවල තියෙනවා අලුතෙන් හදන ගෙදරටත් QST කම්බිම දාන්න කියලා. ඒක හොඳයි. මොනවද ඉතින් ඔය QST කියන්නේ? අද ලෝකේ නවීන තාක්ෂණයෙන් තමයි QST කම්බි හදන්නේ. අපේ රටෙත් මෙල්වා QST කම්බි හදනවනේ. සත්‍ය අතින් ඉස්තරම්. මල කෑමත් ඉතාම අඩු මෙල්වා ගින්නකට භූමිකම්පාවකට උනත් තොරොත්තු දෙනවා. නවීන තාක්ෂණයේ බලපෑමය මෙල්වා QST අපේ රටේ අපේම දෙයක්. ක්‍රීඩා පුවත් ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සහභාගී වන ශ්‍රී ලාංකික ක්‍රීඩිකාවන් 6 දෙනෙකු විදේශ රටවල සිට ජපානයේ ටෝකියෝ නුවරට ළඟා වීමට නියමිතයි. මැතිව් අබේසිංහ, යුපුන් අබේකෝන්, චාමර ධර්මවර්ධන, මැටිල්ඩා කාර්සන්, අතිකා ගෆූර්, මිල්කා ගිහානි යන ක්‍රීඩිකාවන් එලෙස ටෝකියෝ නුවරට පැමිණ ශ්‍රී ලංකා කණ්ඩායම සමග එක්වන බව කණ්ඩායමේ ප්‍රධානී ගාමිණී ජයසිංහ මහතා ජාතික ගුවන්විදුලියට පැවසීය. ඉන්දීය කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර දෙවන එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගය දිවා රාත්‍රී තරගයක් ලෙස කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද පසුරු 3ට ආරම්භ වේ. දෙරට අතර පැවති පළමු තරගය කඩලු 7කින් ජය ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් විය. අද තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනස්කම් රැසක් සිදුවිය හැකි බවට වාර්තා වේ. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන එන්නේ ජාතික ඉදිරිකිරීමේ බැංකුවෙන් ඔබ වෙත ගෙන එන සියල් සපිරි ඇප් එක NSB Pay. ඉකුත් වසරේ පළමු කාර්තුවට සාපේක්ෂව මෙම වසරේ පළමු කාර්තුවේදී නිමවුම් කර්මාන්තයේ සමස්තයක් වශයෙන් 6.8% වර්ධනයක් වාර්තා කර තිබේ. රසායනික ද්‍රව්‍ය නිෂ්පාදනය 20%කින් ඉහළ ගොස් ඇත. අනෙකුත් ලෝහ නොවන ಖನಿජ නිෂ්පාදනය 15.3%කින්ද, රබර් හා ප්ලාස්ටික් නිෂ්පාදනය 12.9%කින්ද, යන්ත්‍ර සහ උපකරණ නිෂ්පාදනය 8.1%කින්ද ඉහළ ගොස් ඇත. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන ආවේ ඔබේ සියලුම බැංකු කටයුතු වඩාත් සුරක්ෂිතව පහසුවෙන් කරගන්න ජාතික ඉදිරිකිරීමේ බැංකුවෙන් ඔබ වෙත ගෙන එන සියල් සපිරි ඇප් එක NSB Pay. මුදල් හුවමාරු, බිල්පත් ගෙවීම්, ප්‍රීලෝඩ්, ක්‍රෙඩිට් කාඩ් ගෙවීම්, ලංකා QR ආදී සේවාවන් රැසක් සමගින් බැංකු ගිණුම් කිහිපයක් සමග එකවර ලියාපදිංචි වීමේ පහසුකම ඔබ කොතැනක සිටියත් ඔබේ බැංකු කටයුතු එසැනින් කරගන්න ඩිජිටල් විසඳුම Play Store හෝ App Store හරහා දැන් නොමිලේම ඩවුන්ලෝඩ් කරගන්න NSB Pay. වැඩි විස්තර ළඟම පිහිටි ශාඛාවෙන් හෝ 0112 379යි 379 අමතන්න. කොන්දේසි සහිතයි. ආර්ථික පුවත් ආවරණය ඔබේ ඕනම අවශ්‍යතාවයකට සුදුසු මූල්‍ය විසඳුම් දෙන එන අය දියුණු වෙන අය එන LOLC සමූහය එන්න දියුණු වෙන්න. සේවා ආර්ථික කටයුතු මෙම වර්ෂයේ පළමු කාර්තුවේදී 3% ධන වර්ධනයක් පෙන්නුම් කර තිබේ. සේවා අංශයෙහි මෙම ප්‍රසාරණය සඳහා විදුලි සංදේශ, තොරතුරු තාක්ෂණ, මූල්‍ය සහ රක්ෂණ යන සේවාවල උප ආර්ථික කටයුතු වල සිදු වර්ධනය හේතු වී තිබේ. තොග හා සිල්ලර වෙළඳාම 3.7%කින් ඉහළ ගොස් ඇත. යුතුකම් වගකීම් එක්ක සල්ලි ඉතුරු කරන්න ලේසි නෑ. ඔබේ ස්ථාවර තැන්පතෝට ආකර්ෂණීය පොලියක් හා ආරක්ෂාවක් දෙන්න අපි පොරොන්දු වෙන්නේ ඒකයි. LOLC Finance ස්ථාවර තැන්පතු ඉතිරිය උතුරන්න. 2001 දෙසැම්බර් 13 වෙනි දින නීතිගත කරන ලද LOLC Finance PLC ICRA ලංකා ලිමිටඩ් වෙතින් SLA ස්ථාවර ශ්‍රේණිය ලබා ඇත. 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය වෙතින් බලපත්‍රලාභී මුදල් සමාගමකි. කාලගුණ වාර්තාව ඔබ වෙත ගෙන එන්නේ සයුරු දීවර කාලගුණ තොරතුරු සේවාව. ඔබගේ ප්‍රදේශයට අදාළ කාලගුණ තොරතුරු නොමිලේ එසැනින් ඔබේ ඩයලොග් දුරකථනයට 828 අමතා ලියාපදිංචි වන්න. දීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව සහ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ඉදිරිපත් කිරීමකි. සයුරු සමග සොරැකීම. අද පස්වරු 2:30 දක්වා ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන ගැඹුරු සහ නොගැඹුරු ප්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝමීටර් 60-70ක් දක්වා විටින් විට ඉහළ යයි. සෙසු මුහුදු ප්‍රදේශවලද සුළඟේ වේගය පැයට කිලෝමීටර් 50-60ක් දක්වා වැඩි වේ. ගාල්ල සිට මාතර සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ විටින් විට ඉතා රළු වේ. සෙසු මුහුදු ප්‍රදේශද විටින් විට රළු විය හැකිය.
දීවර සහ නාවික ප්‍රජාව මේ පිළිබඳව ඉතා අවධානයෙන් කටයුතු කරන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි. කාලගුණ වාර්තාව ඔබ වෙතගෙන ආවේ සයුරු දීවර කාලගුණ තොරතුරු සේවාව. ඔබගේ ප්‍රදේශයට අදාළ කාලගුණ තොරතුරු නොමිලේ එසැනින් ඔබේ ඩයලොග් දුරකථනයට 828 අමතා ලියාපදිංචි වන්න. දීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව සහ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ඉදිරිපත් කිරීමකි. සයුරු සමග සුරැකීම. උදැසන ප්‍රවෘත්ති අවසන් කිරීමට යලිත් සිරස්තල. උදය ගම්මන්පිල අමාත්‍යවරයාට එරේ විශ්වාසභංගයේ ඡන්ද විමසීම අද. විපක්ෂයට අවශ්‍ය පරිදි ගම්මන්පිල මහතා දුහුරෙන් ඉවත් කිරීමට සහාය නොදෙන බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තහවුරු කරයි. කොළඹ දිස්ත්‍රික්කය තුළ ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය ව්‍යාප්ත වීමේ දැඩි අවධානමක්. 55,78,000කට ප්‍රතිශක්තිකරණ එන්නතේ පළමු මාත්‍රාව. සාමාන්‍ය පෙළ විභාගයේ සෞන්දර්ය විෂයට අදාළ ප්‍රායෝගික පරීක්ෂණ ලබන 28 වෙනිදා සිට. චිත්‍රපට බෙදා හැරීම රජයට පවරා ගැනීමට ගැසට් පත්‍රයක්. ගත වූ පැය 24 තුළ ලෝපුරා කොවිඩ් ආසාදිතයින් ලක්ෂ 4ක්. ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සහභාගී වීමට ශ්‍රී ලාංකික ක්‍රීඩක ක්‍රීඩිකාවන් 6 දෙනෙකු ටෝකියෝ නුවරට. අපගේ මෙම ප්‍රවෘත්ති ප්‍රකාශය www.slbc.lk වෙබ් අඩවිය ඔස්සේද සවන් දිය හැකියි. මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය දහවල් 12:45ට බලාපොරොත්තු වන්න. උදෑසන ප්‍රවෘත්ති මින් සමාප්තයි.